අයිබෝවන් යථාර්ථවාදීව ලෝකෙ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම. ශ්‍රද්ධා 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම රවින්දුරේෂ් මදුරංග ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරාගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මහා මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කෙරේ. අතුරු පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ වෙයි. දළදා පෙරහැරේ කප්සිටුවීමේ මංගල්‍ය එළඹෙන 21 වනදා. ජූලි මාස 21 වන දින අලුයම කප්සිටුවීමේ මංගල්‍ය සිව් මහ දේවාල කේන්ද්‍ර කරගනිමින් සිදු වෙනවා. ලොවේ දිනක වැඩිම කොවිඩ් ආසාදිතයින් ඊයේ වාර්තා වෙයි. පැය 100ක් තුල ආසාදිතයින් මිලියනයක්. මෙවර මහමැතිවරණයේදී ඒ දේශපාලන පක්ෂ සහ එක් අපේක්ෂකයන් විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය රීතීන් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කර තිබුණා. මැතිවරණ ප්‍රචාරණයේ රැස්වීම පැවැත්වීම සහ මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමි වූයේ අද පෙරවරු වෙයි. අගෝස්තු 5 වනදා මහ මැතිවරණයේ පැවැත්වීම සඳහා දින නියම කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කළ ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පසුගියදා මැතිවරණ කොමිසමට බාර දුන්නා. ඒ අනුව මේ වන විට නිකුත් කර ඇති මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රධාන කරුණු 9කින් සමන්විත වනවා. ඒ අනුව ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව අතරතුර ඡන්ද විමසීමට අදාළ රැස්වීමක් සංවිධානය කිරීමට අදහස් කරනු ලබන සෑම තැනැත්තෙකුම ඒ රැස්වීම ආරම්භ කිරීමට පැය 24කට නොඅඩු කාලයකට පෙර ඒ පිළිබඳ ලිඛිත දැන්වීමක් එම රැස්වීම පවත්වනු ලබන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත ලබා දිය යුතු බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. එසේම දැන්වීම ලබා දුන් සංවිධායකවරයා ඒ රැස්වීම සඳහා සහභාගී වන තැනැත්තන් සංඛ්‍යාව 300 නොඉක්මන බවට වග බලාගත යුතු වනවා. එසේ වුවද දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා ඒ රැස්වීමට සහභාගී වන්නේ නම් පමණක් අදාළ රැස්වීම සඳහා සහභාගී වන තැනැත්තන් සංඛ්‍යාව 500 නොඉක්ම විය යුතු වනවා. එවැනි රැස්වීමක් සංවිධානය කරන සංවිධායකවරයා විසින් එම රැස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ එම තැනැත්තා සම්බන්ධ කරගත හැකි විස්තර පිළිබඳ වාර්තාවක් පවත්වා ගත යුතු වනු ඇති. තවද එම රැස්වීම සඳහා පැමිණෙන තැනැත්තන් සබන් හෝ විෂ බීජනාශක යොදා දෑත් සෝදා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් සැපිය යුතු වන අතර ඒ පරිශ්‍රයට පැමිණෙන සෑම තැනැත්තෙකුම ඒ පරිශ්‍රයට ඇතුල් වීමට ප්‍රථම දෑත් සෝදනු ලබන බවට වග බලාගත යුතු වනවා. කතිකය ඇතුළුව එම රැස්වීම සඳහා පැමිණෙන තැනැත්තන් දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් තබා ගැනීමට වග බලාගත යුතු වන අතර ඒ රැස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තෙකුම සෑම විටකදීම මුඛ ආවරණ පැළඳ සිටින බවට වග බලාගත යුතුයි. යම් තැනැත්තෙකු විසින් මයික්‍රොෆෝනය ඇතුළු උපකරණ භාවිතයෙන් පසුව ඒ උපකරණ විෂ බීජහරණය කිරීමකට හෝ විෂ බීජහරණය කරවීමද අනිවාර්ය වනවා. මේ අතර ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව අතරතුර ඡන්ද හිමියන්ගේ ඡන්ද ඉල්ලීමේ කාර්ය සඳහා හෝ අත්පත්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය බෙදා හැරීමට ඒ ඡන්ද හිමියන්ගේ නිවෙස් වෙත පැමිණෙන තැනැත්තන් කණ්ඩායමක 5 දෙනෙකුට වඩා නොඉක්මිය යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන්. එසේම යම් ඡන්ද විමසීමක සෑම අපේක්ෂකයෙකු විසින් සිය කාර්යාලය ආශ්‍රිතව ගත යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග එම ගැසට් පත්‍රයේ දැක්වෙනවා. ඒ අනුව එම අපේක්ෂකයාගේ ඡන්ද කාර්යාලයට සහ එහි පරිශ්‍රයට පැමිණෙන සෑම තැනැත්තෙකුම සබන් හෝ විෂ බීජනාශක යොදා දෑත් සේදීමේ ප්‍රමාණවත් පහසුකමක් සැපිය යුතු වන අතර ඒ කාර්යාලය හෝ පරිශ්‍රයට පිවිසෙන සෑම තැනැත්තෙකුම පරිශ්‍රයට පිවිසීමට පෙර දෑත් සෝදනු ලබන බවට වග බලාගත යුතුයි. එමෙන්ම අපේක්ෂකයාගේ කාර්යාලයේ සහ එහි පරිශ්‍රයේ සිටීමට අවසර හිමිවන්නේ පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් වන අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නා බවට වග බලාගත යුතු වනවා. තවද යම් ඡන්ද පොලක සහ එහි පරිශ්‍රයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන හා එහි පරිශ්‍ර සහ මැතිවරණ කොමිෂන් සභාව සහ එහි පරිශ්‍රයේ සිටින සෑම තැනැත්තෙකුම විෂ බීජහරණය, මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය යන කාරණා පිළිපැදිය යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. මීට අමතරව මෙම නියෝගවල ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව යන්නෙන් අවස්ථානෝචිත පරිදි ජනමත විචාරණයක හෝ ඡන්ද විමසීමක් හෝ පැවැත්වීම සඳහා ප්‍රකාශයක් හෝ නියමයක් හෝ කරනු ලබන දිනයක් ආරම්භව අවස්ථානෝචිත පරිදි ඒ ජනමත විචාරණය හෝ ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ලබන දිනෙන් අවසන් වන කාල සීමාව අදහස් වන්නේ යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන්.
පසුගිය කාල සීමාව තුළ සිට මේ දක්වා කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ වන විට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 550ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2702ක් ලෙසයි. ඒ අද දිනේ හඳුනාගත් නව ආසාදිතයන් 5 දෙනාත් සමගයි. එම ආසාදිතයන් අතරින් සිව් දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සමීපව ඇසුරු කළ අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අනික් ආසාදිතයා පිලිපීනයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් වනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ වන විට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් අතරින් පුද්ගලයන් 444 දෙනෙකුම පුනරුත්ථාපනය වන රැඳවියන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එමෙන්ම තවත් 64 දෙනෙකු කාර්ය මණ්ඩලයට අයත් සමාජිකින් වනවා. ඉතිරි 42 දෙනා ඔවුන්ලගින් ඇසුරු කළ පුද්ගලයන් වන බවයි වාර්තා වන්නේ. මේ අතර රාජාංගනයේ යාය පහ ප්‍රදේශයෙන් පසුගියදා හඳුනාගනු ලැබූ COVID-19 ආසාදිත කඳකාඩු මද්‍රව්‍ය වලට ඇබ්බැහිවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයා රැඳී සිටි ස්ථානයට පැමිණි වයස අවුරුදු 12ක දරුවෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දිනේදී හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම කන්දකාඩු පොකුරට අදාළව PCR පරීක්ෂාවට ලක් කළ 929 දෙනෙකුටම කොවිඩ් ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට පැමිණි ඔවුන්ගේ පවුලේ ඥාතීන් ඇතුළු ළඟම ආශ්‍රිතයන්ද ඒ අතරට අයත්. ඊයේ දිනය තුලදී COVID-19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඉන් 30 දෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර තවත් 30 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක්. ඊයේ දිනේදී හඳුනාගත් අනෙක් ආසාදිතයින් අතර ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ සමීපතමයන් දෙදෙනෙකුද වෙනවා. මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 2023ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 668ක් වන අතර මේ දක්වා මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 11ක්. ලබන සතියේදීත් දිවයින පුරා පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව නැවත පාසල් ආරම්භ කිරීමට වඩාත් සුදුසු දිනය ජූලි මාස 27 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. දරුවන්ගේ සුරක්ෂිතභාවය පමණක් අරමුණු කොටගෙන ලබා දුන් සතියක පාසල් අතුරු නිවාඩුව ලබන සඳුදා අවසන් වීමට නියමිත වුණා. අධ්‍යාපන සහ සෞඛ්‍ය බලධාරීන් අතර ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවට කිහිපයක් පවත්වන ලද අතර එහිදී පාසල් අතුරු නිවාඩුව තවත් සතියක කාලයක් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත්තේ. කෙසේ වුවද දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 5ක පාසල් සිසුන් හා ගුරුවරුන් 200කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය පසු වනවා. ඔවුන්ගේ PCR වාර්තා නිකුත් වනු ලබන්නේ ඉදිරි දින කිහිපය තුළදී බැවින් සහ දැනට දරුවන් 30 දෙනෙකු ආසාදිතයන්ව ඇති බවද සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව නැවත පාසල් විවෘත කිරීමේ දිනය ජූලි මාස 27 වනදා බවද එම නිවේදනයේ දැක්වෙනවා. නමුත් දෙකී සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 ශ්‍රේණිවල දූ දරුවන් පමණක් වන බවත් මැතිවරණයෙන් පසු එළඹෙන පළමු සඳුදා දින එනම් අගෝස්තු මාස 10 වනදා පාසල්හි අනෙකුත් ශ්‍රේණීන් විවෘත කිරීම සඳහා සුදුසු අවස්ථාවක් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශය වන බවද එම නිවේදනයේ සඳහන්. එසේ වුවද රාජාංගනයේ සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ටාශය තුළ පිහිටි කිසිදු පාසලක් අගෝස්තු මාස 10 වන දිනට ප්‍රථම ආරම්භ නොකරන ලෙසයි අදාළ පළාත් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ. එමෙන්ම බහුතර සිසුන් සහ ගුරුවරුන්ගේ ඉල්ලීම මත උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනවක වානු එළඹෙන සඳුදා දින ප්‍රකාශයට පත් කරනු ලබන බවද එම නිවේදනයේ දැක්වෙනවා. ගෝලීය වසංගත තත්ත්වය හමුවේ කම්පනයට හා තිගැස්මට ලක්වීමෙන් අධ්‍යාපන කටයුතු වල ඇති වූ බාධාව අභියෝගයට ලක් කර ගනිමින් දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව නියමිත දිනයේ සෞඛ්‍ය පුරුදු වලට ගරු කරමින් නැවත පාසල් වෙත සහ විභාග ශාලාවන් වෙත පිය නගන්නයි අධ්‍යාපන අමාත්‍යාංශය මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකේය සිසු ප්‍රජාව වෙතින් ආදරණීයව ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මෙරට කොවිඩ් වෛරස් ව්‍යාප්තියේ සීඝ්‍ර ලෙස ඉහළ යාමක් සිදු වුවහොත් රටෙහි පවතින රෝහල්වල ඉඩකඩෙහි යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති ලලන්ත රණසිංහ මහතා පවසනවා. දැන් මේ පැතිරිලා තියෙන තත්ත්වය කොයි අතට යයිද කියන එක ගැන අපිට යම්කිසි සැකයක් තියෙන නිසා මේක මූලික සංදියේදී ලංකාවේ මේකට මුහුණ දුන්නු විදිය ඉතා විශිෂ්ටයි. අපි ඒ ගැන
ඉතාමත්ම සෑයීමකට පත් වෙනවා. ඒකට යම්කිසි දායකත්වයක් සෑම කොටසකින්ම ලැබුණා. නමුත් මේ වෙලේ අපිට පේනවා අපේ මහජනතාවගේ යම්කිසි මන්දෝත්සාහී බවක් තියෙනවා. වැදගත් කාරණා නිසා පෙළඹවීමේ අඩුකමක් නිසා සහ දෙන උපදෙස් සෑම කෙනෙක්ම එක හා සමානව පිළිපදින්නේ නැති නිසා මේ ප්‍රශ්නය දැන් පිට තේරෙන විදිහට අපේ ඉතින් ගිලිහී යන්න ඔන්න මෙන්න කිව්වට කිසි වැරද්දක් නැහැ. අපේ රෝහල් වල තියෙන පහසුකම් ඉතාම සීමිතයි. විශාල ප්‍රමාණයක් අසනීප වුණොත් යම්කිසි ප්‍රතිශතයකට දැඩි සත්කාරයක කළ ප්‍රතිකාර දෙන්න වෙනවා. ඒකට අපේ යම්කිසි සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ඒකට එහා පැන්නොත් අපි කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරගන්න බැරුව. අපි මේ වෙනකන් ඔළුව බේරගෙන හිටියේ අපේ තිබුණු මේ ක්‍රමවේදයේ තියෙන ප්‍රශස්ත බව නිසා. නමුත් ක්‍රමවේදයකට දරන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. එතනින් එහාට ගියොත් අපි කාටවත් නවත්තන්න බැරුව. අපි වෙන රටවලට සාපේක්ෂව අපි කරලා තියෙන PCR පරීක්ෂණ ඉතාම අඩුයි. නමුත් දැන් අපි කරන PCR පරීක්ෂණ හරියට සැලසුම් සහගතව කෙරුවයි කියන එක ගැන නම් සෑහීමකටපත් වෙන්න පුළුවන්. අපි බොහොම දැඩි බොහොම සීමා සහිත නිර්ණායක මත පදනම් කරගෙන පමණයි මේ වෙලේ මේ PCR පරීක්ෂණය කරන්නේ. ඒක කරන්න ප්‍රධානම හේතුව තමයි අපිට තියෙන සම්පත්වල අඩුකම. නමුත් දැන් කරන විදිහෙන් උපරිම ප්‍රතිඵලය ලැබෙනවා කියන එක ගැන සැකයක් නැහැ. පසුගිය කාල සීමාව තුළ පැවති තැපැල් ඡන්ද විමසීම ඉතා සාමකාමී අන්දමින් පැවැත්වීමට හැකියාව ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව පසුගිය සතියක කාලය තුළ තැපැල් ඡන්ද මධ්‍යස්ථානාශ්‍රිතව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. මෙවර මහමැතිවරණයට අදාළව රාජ්‍ය සේවකින් සඳහා තැපැල් ඡන්ද භාවිතා කිරීමට පසුගිය සඳුදා සිට ලබා දී තිබූ නිල කාලය ඊයේ පසුරු 4 අවසන් කෙරුණා. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළදී තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළද තැපැල් ඡන්ද භාවිතා කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. ඒ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් එම දින දෙක තුළදීද තැපැල් ඡන්දය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. මේ අතර මේ දක්වා මහමැතිවරණයට අදාළව පැමිණිලි 3516ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ. මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පමණක් මෙම පැමිණිලි ලැබී ඇති අතර ඉන් පැමිණිලි 2732ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබූ ඒවා බවද සඳහන් වනවා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෞද්ගලික ආයතන වලින් නිවාඩු ලබා ගැනීමේදී මතුවන ගැටලු ඇතනම් පැමිණිලි කරන්නයි කැෆේ සංවිධානය ඉල්ලීමක් කරනවා. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනස් මකින් මහතා සඳහන් කළේ එම සංවිධානයේ පැමිණිලි ඒකකය විසින් ඊට අදාළ පැමිණිලි මේ වන විට බාරගනිමින් සිටින බවයි. එමෙන්ම අදාළ ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර එලෙස ලැබෙන පැමිණිලි වලට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවද ඒ මහතා අවධාරණය කරනවා. සෑම මැතිවරණයකදීම බොහෝ පෞද්ගලික ආයතන සිය සේවකින්ගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන අතර එය බරපතල තත්ත්වයක් බවද ඒ මහතා පෙන්වා දෙනවා. නිසි පරිදි මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව එක් සේවකයා පදිංචි ප්‍රදේශය අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා ගැනීම සේවක අයිතියක් බවත් එලෙස නිවාඩු ලබා දීමට ආයතන ප්‍රධානීන් බැඳී සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. මෙවර ඇස්සල පෙරහැර මංගල්‍යයේ ජනතා සහභාගීත්වයෙන් තොරව සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇති බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. 2020 ඇසර පෙරහැර මංගල්‍ය ආරම්භය හැටියට සිව් මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් ජූලි මාස 21 වන දින අලුයම කප්සිටුමේ මංගල්‍ය සිව් මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් සිදු වෙනවා. එනම් ජූලි මාස 21 වනදා දින සිට පුරා දින 4ක් තුල සිව් මහා දේවාලයන් තුල අභ්‍යන්තර පෙරහැරවල් 5ක් පවත්වනවා. ඒ වගේම ජූලි මාස 25 වන දින පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වෙනවා. ජූලි 25 වන දින සිට ජූලි 29 වනදා දක්වා පුරා දින 5ක් තුල කුඹල් පෙරහැර වීදි සංචාරය කරන අතර පළමු රන්දෝලි පෙරහැර ජූලි මාස 30 වන දින වීදි සංචාරය කිරීමට නියමිතයි. ජූලි මාස 30 වනදා සිට අගෝස්තු මාස 3 වනදා දක්වා පුරා දින 5ක් තුල රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වෙනවා. ඒ වගේම අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු මාස
තුන්වන දින රාත්‍රී පෝදා රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. සුවිශේෂීම අවස්ථාව හැටියට අපි මේ වසරේදී අපි සඳහන් කරන්න කැමති මෙවර පෙරහැර මංගල්‍ය පැවැත්වීමේදී ජනතා සහභාගීත්වයෙන් තොරව පෙරහැර පැවැත්වීමට අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඉතා කාරුණිකව ජනතාව හැටියට බැතිමතුන් හැටියට ඔබ සියලු දෙනාගෙන් අපි මේ අවස්ථාවේදී ඉල්ලා හිටිනවා මෙවර පෙරහැර රූපවාහිනියෙන් සජීවීව ඔබට දැක බලා ගන්න අපිට සලසලා තියෙනවා. අනුරාධපුර මුල් යුගයට අයත් සැලකෙන විහාරාරාම සංකීර්ණ සහ අවශේෂ වලින් යුක්ත ඓතිහාසික පොත්ගුල් වෙහෙර සෑරාජානන් වහන්සේගේ සිදු කිරීමට නියමිත සංරක්ෂණ කටයුතු වල ප්‍රථම අදියර හෙට ආරම්භ වනවා. ඒ යටතේ පොත්ගුල් වෙහෙර විහාර පරිශ්‍රයේ වැඩ සිටින උතුම් සෑරාජානන් වහන්සේගේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. අනුරාධපුරයේ සිට තලාව හරහා කැකිරාව මාර්ගයේ එප්පාවල පසුකොට කිලෝමීටර 4ක් පමණ ගිය විට පොත්තේකම මන්සන්දියෙන් වමට ඇති ගුරුපාරේ තවත් කිලෝමීටරයක් පමණ ගමන් කරන විට ඓතිහාසික පොත්ගුල් වෙහෙර පුරාණ රජ මහා විහාරය හමු වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මෙම විහාර භූමියට අනුරාධපුර නගරයේ සිට ඇත්තේ කිලෝමීටර් 31ක පමණ දුරක්. අනුරාධපුර මුල් යුගයට අයත් සැලකෙන විහාර ආරාම සංකීර්ණ සහ අවශේෂ වලින් යුක්ත පෞරාණික පුදුබිමක් වන මෙම ස්ථානය හා සැබැඳි පුරාවෘත්ත රැසක් පවතිනවා. වලගම්බා මහනිරිඳුන් විසින් ශ්‍රී සද්ධර්මීය රන්පත් තිරුවල ලියවා තැන්පත් කරමින් මෙම පුණ්‍ය භූමියේ උතුම් සෑරජුන් නිදි කළ බව ප්‍රදේශයේ කාතරත් පවතින විශ්වාසයක්. ඒ නිසාම මෙම ස්ථානයට පොත්ගුල් වෙහෙර ලෙස ව්‍යවහාර වනවා. වෙහෙර කළ ලෙසද මෙම පුණ්‍ය භූමිය හඳුන්වන අතර පොත්තේකම, මැදකම, අලුත්වැව, ගල්මඩුව, ඇඳකල යන අවටකම් සියල්ලන් පහේ මෙම විහාරය හා සම්බන්ධව තිබූ බව එම ග්‍රාම නාමයන්ගේ ඓතිහාසික තොරතුරු විමසීමේදී පෙනී යන වැදගත් කාරණයක්. මෙම චෛත්‍යරාජානන් වහන්සේ ඇතුළුව විහාරස්ථානවලට මල් නෙළන ස්ථානයේ ශෛලමය මල්මඩුවක් තිබූ බවද එම මල්මඩුව තිබූ පෙදෙස පසුව ගල්මඩුව බවද පවතින ප්‍රධාන ජනප්‍රවාදයක්. රමණීය පොත්තේකම වැව්තාවුල්ලේ පිහිටා ඇති මෙම පුණ්‍ය භූමියේ දැකිය හැකි ඓතිහාසිකව ඉතාම වැදගත් ස්ථානය වන්නේ විවිධ උවදුරු හමුවේ ශත වර්ෂ ගණනාවකට පෙර ගරා වැටි දැනට පස් කොඩැල්ලක් ලෙසින් දර්ශනය වන පොත්ගුල් වෙහෙර සෑරාජානන් වහන්සේයි. ප්‍රදේශයේ පැරැන්නෝ පවසන්නේ ඉතා විශාල සලපතල මළුවකින්ද සමන්විතව මෙම ස්ථානයේ මහා ස්තූපයක් වැඩ සිටින බව තමන් අසා ඇති බවයි. එමෙන්ම මෙම පොත්තේකම වැවේ සොරෝවාසල විශාල ශෛලමය බුදුපිළිම් වහන්සේ නමක් ඇති බවත් ගැමියන් අතර පවතින ප්‍රධාන විශ්වාසයක්. අඩි ගණනාවක් පොළව යට වැළලී ඇති පෙර රජ දවසේ ඉතාම සුන්දර භූමියක්ව පැවති මෙම විහාර පරිශ්‍රයෙන් ඓතිහාසිකව ඉතාම වැදගත් තොරතුරු හෙළි කරන අත්තානි සෙල්ලිපියක්, ස්තූපයේ පැරණි ගඩොල් ශේෂ හා ආරාමික ගොඩනැගිලිවල ගල් කණු හමුවීම තුළින් කියාපාන්නේ මෙහි ඇති පැරණි ශ්‍රී විභූතියේ අසිරිමත් බවයි. ඓතිහාසික පොත්ගුල් වෙහෙර චෛත්‍යරාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණ කමිටුවේහි ගරු අනුශාසක හා විහාරාධිපති පූජ්‍ය පෙරිය කුලමේ සීවලී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවංක කැපවීමෙන් හා මඟ පෙන්වීමෙන්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඍජු මෙහෙයවීමෙන්ද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන්ගේ දායකත්වයෙන්ද මෙම සෑරජුන් නැවත සංරක්ෂණය කිරීමේ කටයුතුයි මෙලෙස ආරම්භ වී ඇත්තේ. මෙවැනි වැදගත්කම් ඇති විශේෂිත ස්ථාන යළි යළිත් මතුවටත් සංරක්ෂණය කරමින් අනාගත පරපුරු දෙසාද මෙවන් දායාද ඉදිරි කිරීම අප සැමගේ වගකීමක් වනවා. රටෙහි පවතින තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් ඇති වී ඇති රුධිර හිඟය දුරු කිරීම සඳහා ශ්‍රද්ධා රුධිර දාන කඳවුරු තවමත් ක්‍රියාත්මකයි. මහමෙවුනාව භාවනා අසපු සංචිතයේ ශ්‍රද්ධා මාධ්‍යජාලීත් මූලිකත්වයෙනුයි ශ්‍රද්ධා රුධිර දාන කඳවුරු පැවැත්වෙන්නේ. ඉදිරි දින කිහිපය තුළද ශ්‍රද්ධා රුධිර දාන කඳවුරු දෙවෙනි පුරා පැවැත්වීමට නියමිතයි. පසුගිය කාලවකවානුව තුළම ශ්‍රද්ධා රුධිර දාන කඳවුරු සාර්ථකව ක්‍රියාත්මක වූ අතර ඉදිරියටත් දිවින පුරා ප්‍රදේශ මූලික කර ගනිමින් රුධිර දාන කඳවුරු පැවැත්වෙනවා. අද දිනේදී මහනුවර මුරුතලාව විජිත මාවත පුරාණ බෝධිමළු විහාරස්ථානයේදී ශ්‍රද්ධා රුධිර දාන කඳවුරු සාර්ථකව පැවැත්වුණා. එමෙන්ම ජූලි මාස 25 වනදා බේරුවල ශ්‍රී කුරුඳුවත්ත ශෛලබිම්බාරාමයේදී හංවැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේදී පෝපිටිය ශ්‍රී ශාක්‍යමුනි විහාරස්ථානයේදී හා මහියංගනීය ඌරණීය 13 කණුව ශ්‍රී චන්දානන්දාරාමයේදී ශ්‍රද්ධා රුධිර දාන කඳවුරු පැවැත්වීමට නියමිතයි. පවතින අසීරු තත්ත්වය මත ජාතික රුධිර සංචිතයට සවියක් විය යුතුම මොහොතක ශ්‍රද්ධා රුධිර දාන කඳවුරු සමගින් ඔබටත් එක්වීමේ හැකියාව පවතිනවා.
සිව් දෙසෙන් වාර්තා වුණු පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. රටට සහ ප්‍රදේශවාසීන්ට සෙත්පතා මෝරගල සඳුන්පුර ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පින්කම් මාලාවක් දියත් කර තිබෙනවා. එහි එක් අදියරයක් ලෙස පසුගිය පොසොන් පොහෝ දින බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරවීමේ උතුම් පින්කමක් පැවති අතර පසුගිය ඇසළ පොහෝ දින එම බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ගිලන්පස දහවල බුද්ධ පූජාව පැවැත්වීම ආදී පින්කම් ප්‍රදේශවාසීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. පවතින තත්ත්වය හමුවේ රටෙහි සහ ප්‍රදේශයේ සියලු රෝගිය දුරුවීම උදෙසා රතන සූත්‍ර සජ්ජායනාවක්ද පැවැත්වුණේ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. වැල්ලවත්ත කන්නගි අම්මන් කෝවිල පිටුපස පවත්වාගෙන ගිය මස් මඩුවක් පසුගියදා වටලා තිබෙනවා. එහිදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර මස් පිණිස මැරීමට ගෙන ගවින් 18 දෙනෙකු පොලිස් භාරයට ගත් බවයි වාර්තා වන්නේ. මෙම වසර අවසන් වන තෙක් බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමේ තීරණයක් ගෙන නොමැති බව ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. එහි සාමාන්‍ය අධිකාරී ආර්.එස්. රුවිනිස් මහතා සඳහන් කළේ ගෘහස්ත පාරිභෝගිකයින් වෙනුවෙන් පමණක් එම සහනය හිමිවන බවයි. මාර්තු අප්‍රේල් සහ මැයි මාසවල ජල ගාස්තුව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබී ඇති අතර ඒකක 25ට අඩු මාසික පරිභෝජන ධාරිතාවක් සහිත බිල්පත් සඳහා මෙවන විටත් 10%ක සහනයක් ලබා දී ඇති බවද ඒ මහතා සඳහන් කරනවා. ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2012 වසරෙන් පසු ජල ඒකකයක් සඳහා මිල ඉහළ දැමීමක් සිදු කර නොමැති බවයි. අභ්‍යවකාශ ගත වූ පළමු ජීවියා යන ගෞරවය පමණක් හිමි කරගනිමින් අන් සියලු දේ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කැප කළ ලයිකා පිළිබඳවයි මේ සටහන. මේ ඉන්නේ ලයිකා. ලයිකා කිව්වම එයා ගැන අමුතුවෙන් විස්තර කියන්න අවශ්‍ය වන්නේ නැහැ. එයා තමයි මුලින්ම අභ්‍යවකාශය තරණය කරනු ලැබූ ජීවියා ලෙස ඉතිහාසගත වුණේ. ඒ වාර්තාවත් එක්කම ලයිකා ලොව පුරා මිනිසුන්ගේ මහත් ගෞරවාදරයට ලක් වුණා. ඒත් මේ ඓතිහාසික ගමනෙන් පස්සේ ලයිකට මොකද වුණේ? 1960 දශකයේ වන විට ඇමරිකාව හා සෝවියට් දේශය අතර බලය සඳහා තිබුණේ දැඩි තරගයක්. එම තරගයේ තම බලය පෙන්වීමේ එක් ක්‍රමයක් තමයි තමන්ගේ අභ්‍යවකාශ තාක්ෂණය. 1957 වසර වන විට මේ රටවල් ද්විත්වයම විසින් විවිධ යානා අභ්‍යවකාශය වෙත යොමු කළත් ඒ වනතෙක් කිසිදු ජීවියෙකු අභ්‍යවකාශය වෙත යොමු කර තිබුණේ නැහැ. මේ නිසා එවකට රුසියානු නායක නිකිටා ක්‍රෂ්වේව් විසින් තීරණය කරනු ලබන්නේ ජීවියෙකු සමග අභ්‍යවකාශ යානයක් කක්ෂගත කිරීමටයි. ඒ රුසියානු විප්ලවයේ 40 වන සංවත්සරයේ පැවැත්වෙන දිනයට සමගාමීවයි. මෙම මෙහෙයුම සඳහා සුනකයෙකු යොදා ගැනීමට අභ්‍යවකාශ පරීක්ෂණ නිලධාරීන් තීරණය කරනු ලැබුවා. ඒ සඳහා සතුන් තෝරා ගැනීමේදී වේදි සුනකයන් වෙත අවධානය යොමු කරනු ලැබුවේ මේ සතුන් අධික උෂ්ණත්වයට හා සීතලට නිරන්තරයෙන් ගොදුරු වන නිසා යානය තුළදී එම තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව අනෙත් සතුන්ට සාපේක්ෂව වැඩි වෙනු ඇතයි යන විශ්වාසය මතයි. ඒ අනුව රුසියාවේ මොස්කව් නගරයේ වීදියක සිටි ලයිකා සහ තවත් සතුන් දෙදෙනෙකු තෝරාගෙන විවිධ පුහුණුවීම් වලට ලක්කොට මෙම ගමන වෙනුවෙන් සූදානම් කළා. මේ අතරින් අවස්ථාව හිමි වුණේ අපේ කතා නායිකාව වන ලයිකාටයි. එහෙත් ඇයට අවසානයේ කුමන ඉරණමක් අත්වේදයි ලයිකා තබා එම පර්යේෂණය දියත් කරන ලද පර්යේෂකෙන් පවා දැන සිටියේ නැහැ. මක් නිසාදයක් මෙම මෙහෙයුම යම් ජීවියෙක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා පමණක් සකස් කළ මෙහෙයුමක් වන නිසාවෙන්. එහිදී මේ සත්‍යය නැවත ගෙන්වා ගැනීම සඳහා කිසිම විටක පිඹුරුපත් සකස් වී තිබුණේ නැහැ. එසේම එම යානාව කක්ෂගත කිරීමේදී උෂ්ණත්වය ඉහළ යන බව පර්යේෂකයන් විසින් දැන සිටියත් එම උෂ්ණත්වය පාලනය කිරීමට එම පර්යේෂණ නිලධාරීන් කිසිදු අවස්ථාවක උත්සාහ කර තිබුණේ නැහැ. ලයිකා යානයට ඇතුළු කරනු ලැබුවේ යානයේ කක්ෂගත වීමට දින 3කට පෙර. ඒ 1957 ඔක්තෝබර් මාසයේ 31 වනදා. එතැන් සිට යානයේ වෙනස් වන අභ්‍යන්තර උෂ්ණත්ව තත්ත්වයන්ට ඇයව හුරු කරවනු ලැබුවා. මේ නිසා යානයේ ගුවන්ගත කරන දිනේ වන විට මේ අසරණ සත්වයා සිටියේ ඉතාම දුර්වල තත්ත්වයක. මේ නිසා ඇයගෙන් ගිලී ගිය ශක්තිය නැවත ලබා ගැනීමට ඇල්කොහොල් මාත්‍රාවක් ලබා දී ගමනට නැවත සූදානම් කිරීමට බලධාරීන්ට සිදු වුණා. 1957 නොවැම්බර් මාස 7 වන දින ලයිකා රැගත් ස්පුට්නික් 2 යානය අභ්‍යවකාශගත කරනු ලැබුවා. යානයේ ක්‍රමයෙන් ඉහළ යත්ම යානයේ අභ්‍යන්තර උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යන්නට වුණා. ඒ වන විටත් දැඩි ලෙස දුර්වලව සිටි ලයිකාට
පැරන්හයිට් අංශක 140ක තරම් උෂ්ණත්වයක් දරා ගැනීමට ශක්තියක් ඇගේ ශරීරය තුළ ගැබ්වී තිබුණේ නැහැ. ගුවන් ගත වී පැය 5ක් ගතවීමටත් ප්‍රථම ඇය ජීවිතයට සමුදී තිබුණේ අභ්‍යවකාශ ගත වූ පළමු ජීවියා යන ගෞරවය පමණක් හිමි කරගනිමින් අනික් සියලුම දේ මනුෂ්‍ය වර්ගයා වෙත කැප කරමින්. නමුත් පසුව සෝවියට් රුසියාව නිවේදනයක් නිකුත් කර තිබුණේ ලයිකා දින 3ක් අභ්‍යවකාශයේ ගත කළ බවයි. පසුව ඇය වෙනුවෙන් සමරු මුද්දරයක් පවා 1959 දී සෝවියට් දේශය විසින් නිකුත් කරනු ලැබුවා. නමුත් ඇයගේ මරණයට හේතුව තවත් වසර 40ක් ලොවෙන් සංගවා තැබීමට සෝවියට් දේශය කටයුතු කර තිබුණා. අභ්‍යවකාශය තරණය කරන ලද පළමු ජීවියා ලයිකා වුවත් මිනිසාගේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් මරණය උරුම කරගත් පළමු සත්‍යයා ඇයි නොවේ. විද්‍යාව හා තාක්ෂණය ලෝකයේ ආක්‍රමණය කිරීමට පටන්ගත් කාලයේ සිටම අහිංසක සතුන් යොදා විවිධ පරීක්ෂණ සිදු කරනවා. අවසානයේ බොහොමයක් සතුන්ට හිමිවන මරණය ඉතාමත් වේදනාකාරී එකක්. එසේ වුවත් එදා සිට අද දක්වාම මේ ආකාරයේ පර්යේෂණවල අඩුවක් කිසිම පිටක දක්නට ලැබෙන්නේ නැහැ. මේ නිසා මෙවැනි පර්යේෂණයන් උදෙසා මේ අහිංසක සතුන් වෙනුවට වෙනත් ක්‍රමවේදයක් භාවිතා කිරීමට මිනිසා සමත් වේ නම් එය මිනිසා විසින් සතුන් වෙනුවෙන් සිදු කරනු ලබන විශාලතම සේවය වනවාට නොඅනුමානයි. ලොව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ඒ අනුව ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් 2,37,743ක් වාර්තා වී ඇති බවයි. ඉන් වැඩිම ආසාදිතින් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මීට පෙර දිනකදී වැඩිම ආසාදිතින් සංඛ්‍යාව එනම් නව ආසාදිතයන් 2,30,370ක් වාර්තා වූයේ පසුගිය ජූලි 12 වනදායි. එමෙන්ම COVID-19 ආසාදිතයින් අවසන් මිලියනය ප්‍රථම වරට පැය 100ක කාලයක් ඇතුළත වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ගත වූ පැය 24 තුළ ලොව වැඩිම COVID ආසාදිතයින් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. ඒ අනුව ඊයේ දිනේදී ඇමරිකාවෙන් ආසාදිතයින් 74,987ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම නව මරණ 946ක්ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ඇමරිකාවෙන් මෙවන විට වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 37,70,12ක් වන අතර මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,42,064ක් ලෙසයි. මේ අතර වසංගතයෙන් ලොව දෙවනුවට වැඩිම බලපෑම් එල්ල වී ඇති බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතයින් ගණන මාසකටත් අඩු කාලයක් තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. පෙර දිනයන්හිදී පරිදිම ගත වූ පැය 24 තුළද වැඩිම මරණ වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. ඊයේ දිනේදී බ්‍රසීලයෙන් මරණ 1,110ක් වාර්තා වන අතර වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 33,959ක්. එමෙන්ම මේ වන විට ආසාදිතයින් 20,46,697ක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 77,932 ඉක්මවා තිබෙනවා. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 33,959ක් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ඉන්දියාවේ මුළු ආසාදිත සංඛ්‍යාව 10,40,697ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව මරණ 676ත් සමග එරට මුළු මරණ සංඛ්‍යාව 26,285ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක සටහන් නිමා වන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ. හෙට ජූලි මාස 19 වෙනිදා දේශීය වෛද්‍ය විද්‍යාව මතු පරපුරට තිළින කිරීමේ අරමුණින් ජී.පී. වික්‍රමාරච්චි මැතිතුමා විසින් ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය පිහිටුවා ඇත්තේ 1929 ජූලි 19 වන දිනයි. වර්තමානයේදී එය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොට ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය ලෙස ශ්‍රී ලංකා රජය විසින් සංවර්ධනය කර තිබෙනවා. බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය යටත් කර ගැනීමෙන් පසුව ලංකාවේ දෙවන ආණ්ඩුකාරවරයා ලෙස තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා පත් ඇත්තේ 1905 ජුනි 19 වන දිනයි.
නැගෙනහිර නේපාලයේ හිමාලය කඳුකරේ පිහිටි ජාතික උද්‍යානයක් වන සාගර් මාතා ජාතික උද්‍යානය ආරම්භ කර ඇත්තේ 1970 හිටවැනි දිනකයි. එය සොලුකුම්බු දිස්ත්‍රික්කයට අයත් වර්ග කිලෝමීටර් 1148ක භූමි ප්‍රදේශයකින් සමන්විත වනවා. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.